ආයුබෝවන් පිළිවෙනේ එකවසර සිසුන් දෙවැනි වාරයේ පළවෙනි පාඩම විදියට අපිට ඉගෙන ගන්න තියෙන සාධක හා ගුණාකාර කියන පාඩම. අපි මේ පාඩම ඉගෙන ගැනීම තමයි මෙතනදී ආරම්භ කරන්නේ. මම එයාට තියෙන මුලින්ම සාධක කියන කොටස පටන් ගන්නවා. සාධක. right. දැන් මම මෙහෙම කරනවා. 12 අරගෙන 12 හැදෙන ගුණිතයන් ටික මම ලියාගන්නවා. 1 වරක් 12. ආය හැදෙනවා 2 වරක් 6. ආය හැදෙනවා 3 වරක් 4. right. මම අනිත් තවත් ගුණිතයන් තියෙනවා. ඒක මම මේ පැත්තේ ලියනවා. හේතුවක් ඇතුව ලියන්නේ 4 වරක් 3 හැදෙනවා නේ. ආය 12 හැදෙනවා 6 වරක් 2. ආය 12 හැදෙනවා 12 වරක් 1. right. ඊට පස්සේ මම ලියනවා මෙහෙම 12 හි සාධක කියලා මම ලියනවා 1 2 3 4 6 12. 1 2 3 4 6 12. මෙන්න මේ අතර ලියමු. කොහොම ලියපුවාම පිළිවෙලට ඉලක්කන්ට කියනවා මෙන්න මේවා තමයි සාධක. එහෙනම් සාධක කියන්නේ මොනවද? 12 කියන සංඛ්‍යාව එකෙන් බෙදන්න පුළුවන්. 2කින් 3කින් 4කින් 6කින් 12. ඔන්නයි. සාධක කියන්නේ යම් සංඛ්‍යාවක් බෙදිය හැකි සංඛ්‍යා ඒවයි සාධක කියලා කියන්නේ. ඒක හොයන කෙටි ක්‍රමය තමයි මේක. මේ විදිහට 12 හැදෙන ගුණිතයන් ටික ලියා ගන්නවා. ලියාගෙන දැන් බලන්න මෙතන 1 වරක් 12 මෙතන 12 වරක් 1. දෙකම එකම ඉලක්කම් දෙකෙන් තියෙන්නේ. මම එකයි මේ ටික වෙනම ලියුවේ. එතකොට අපිට මේ ටික විතරක් තිබ්බම ඇති වුණානේ. මේ ටික අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මෙහෙමයි. දැන් 1 වරක් බැලුවා, 2 වරක් බැලුවා, 3 වරක් බැලුවා, ඊළඟ 4 වරක් එනවනේ. 4 කියන සංඛ්‍යාව මෙතන පාවිච්චි වුණින්ද එතනින් පල්ලෙහාට ආයේ ගුණිතයන් ලියන්න නැතුයි. එතකොට අපිට සාධක ටික හොයාගන්න පුළුවන්. ඉතින් තව එකක් කරන්න උනාට 8 ගන්න පුළුවන් 1 වරක් 8. ඊළඟට තව ගන්න පුළුවන් 2 වරක් නම් 4. 3 වරක් නැහැනේ. ඊළඟ 4 වරක් තියෙනවා. හැබැයි 4 කියන සංඛ්‍යාව මෙතන තියෙනවා. එහෙනම් එතන ඉහළට ආයෙ ලියන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්නේ එහෙනම් 8 හි සාධක මොනවද? 1 2 4 8 කියලා වුණා අපි කියන්නේ. ඔන්න අපි සාධක හොයන විදිය මේ සාධක හොයන එක ආකාරය. ඉතින් කියලා ලෙසලියලා. ඊළඟ සාධක අපිට හොයන්න පුළුවන් දැන් ඔයාලගේ පොතේ සඳහන් වෙනවා 10 10 ගුණන වගුව භාවිත කරලා 10 10 ගුණන වගුව භාවිත කරලා ඒ ගුණන වගුව ඔයාලගේ පොතේ තියෙනවා බලන්න දැන් අපි 12 කියන සංඛ්‍යාව ගත්තොත් ඒ 12 කියන සංඛ්‍යාව තියෙන තැන රවුන්ඩ් කරගන්න ඒකට අදාළව අපි මෙතන 1 තිබ්බොත් මෙතන 12 තියෙනවා එහෙම කොටු වගුවකින් තියෙන්නේ මේ විදිහට ඒකේ මෙතන 1 මෙතන 12 එහෙනම් මෙයා සහ මෙයා සාධක තවත් තැනක තියෙන්න පුළුවන් 12 එතන එක තැනක 2 තියෙන්න පුළුවන් අනිත් තැන 6 තියෙන්න පුළුවන් නේ. එතකොට 6 සහ 2 සාධක. ඔන්න විදිහට ඒ වගුව පාවිච්චි කළත් අපිට යම් සංඛ්‍යාවල අපිට දෙවිතන සංඛ්‍යාවල සාධක හොයන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි ආකාරය. ඊළඟ තුන්වෙනි ආකාරය බෙදීමේ. බෙදීමේ ක්‍රම. බෙදන විදියට. දැන් 12 සාධක හොයන්න කිව්වොත් අපි 12 බෙදනවා. එකෙන් බෙදනවනේ. 1 වරක් 12 12යි නේ. ඊට පස්සේ දෙකෙන් බෙදනවනේ 12. 12 12 දෙවරක් 6 12. ඊට තුනෙන් බෙදෙනවා. 12 තුනෙන් බෙදුවොත් 3 වරක් 4 12. හරියට බෙදෙනවනේ. ඊට පස්සේ 4 නුත් බෙදෙනවා. 12 4 වරක් 3 12. හරියට බෙදෙනවා. ඊළඟට 5න් බෙදෙන්නේ නැහැ නේ. 6න් බෙදෙනවා. නම් 12 6න් බෙදලා බලනවා. 12 6 වරක් 2 12. ඊළඟට 12 7න් බෙදෙන්නේ 8න් බෙදෙන්නේ 9න් 10න් 11න් බෙදෙන්නේ නැහැ. 12න් බෙදෙනවනේ. 12 12න් බෙදෙනවා. 12 වරක් 1 12යි කියලා. ඔන්න අපිට ගන්න. පැහැදිලිද? ඔව් එහෙනම් 12 සාධක මොනවද? 1ෙන් බෙදුණා 2ෙන් 3ෙන් 4ෙන් 6ෙන් 12ෙන් බෙදුණා. එහෙනම් 1 2 3 4 6 12 කියන ඒවා තමයි සාධක. ඔන්න බෙදීමේ ක්‍රමෙනු සාධක වෙන විදිහ. right? අපිට ඔන්න එතකොට සාධක වෙන ආකාර තුනක් පැහැදිලි කරා. අපිට ඊළඟට තියෙනවා මේ ප්‍රථමක සංඛ්‍යා සහ සංයුක්ත සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා හා සංයුක්ත සංඛ්‍යා. ඒක මම පැහැදිලි කරන්න මම මෙහෙම වගුව පාවිච්චි කරනවා. මුලින්ම තන ලියනවා සංඛ්‍යා. ඊළඟට ලියනවා සාධක. ඊට පස්සේ ලියනවා සාධක ගණන. ඊළඟට ලියනවා ප්‍රථමක සංඛ්‍යාවකි එහෙම නැත්නම් සංයුක්ත සංඛ්‍යාව. නම් වගුව ගන්න. ඊට පස්සේ මම මේකේ
2 3 4 5 6 7 8 9 10 11 12 දක්වා ගන්න. දැන් එකේ සාධක එකනේ. 2 බෙදෙන්නේ 1කින් සහ 2කින්. මේක 1කින් සහ 3කින් බෙදෙනවා. 4 බෙදෙනවා 1කින් 2කින් බෙදෙනවා 4කින් බෙදෙනවා. 5 බෙදෙන්නේ 1කින් සහ 5කින්. 6 බෙදෙන්නේ 1කින් බෙදෙනවා 2කින් බෙදෙනවා 3කින් බෙදෙනවා 6. 7 බෙදෙන්නේ 1කින් සහ 7කින්. 8 1කින් බෙදෙනවා 2කින් බෙදෙනවා 4කින් බෙදෙනවා 8කින් බෙදෙනවා නේ. එතකොට 9 1කින් සහ 1කින් 3කින් 9කින් බෙදන්න පුළුවන්. 10 1කින් 2කින් 5කින් 10කින් බෙදන්න පුළුවන්. එක බෙදන්න පුළුවන් 1කින් සහ 11කින් විතරයි නේ. එතකොට 12 1කින් බෙදෙනවා 2කින් 3 4 6 12කින් සාධක. දැන් සාධක ගන්න බලමු. මේක සාධක ගන්න එකයි. මේකේ 2යි. මේකේ 2යි. මේකේ 3යි. මේකේ 2යි. මේකේ 4යි. මේකේ 2යි. මේකේ 4යි. 3යි. 4යි. 2යි. මේකේ 1යි 2යි 3යි 4යි 6ක් තියෙනවා නේ. මොන සාධක? එතකොට මෙන්න මේ සාධක දෙකක් තියෙනවා. සාධක දෙකක් තියෙනවා. අන්න ඒවා තමයි ප්‍රථම සාධක සංඛ්‍යා කියලා. සාධක දෙකක් පමණක් තියෙනවා තමයි ප්‍රථම සංඛ්‍යා. එතකොට 2 කියන්නේ ප්‍රථමකනේ. ප්‍රථම කියලා කෙටියෙන් කියනවා. ඊට 3 කියන්නේ ප්‍රථමක. ඊළඟට 5 කියන්නේ ප්‍රථමක. ඊළඟට 7 කියන්නේ ප්‍රථමක. ඊළඟට ආයෙනවා මෙන්න මෙතන 11 කියන්නේ ප්‍රථමක. ඔන්න ඒ ප්‍රථම සංඛ්‍යා ගන්න පුළුවන්. සාධක දෙකක් තියෙනවා. ඒතර සාධක දෙකට වැඩියෙන් තියෙනවා. මේ සාධක තුනක් තියෙනවා. අන්න ඒවට කියන්නේ සංයුත කියලා. සාධක දෙකට වැඩියෙන් තියෙනවා තමයි සංයුත සංඛ්‍යා. මේවා සංයුත. එතකොට මේ 6 කියන්නේ සංයුතයක්. ඊළඟට 7 8 9 10 කියන ඒවා සංයුත. සංයුත සංඛ්‍යා සංයුත සංඛ්‍යා. මේ තුන. ඊට පස්සේ මෙයක් සංයුතයක් නේ. එයාට සාධක 6ක් තියෙනවා. එහෙනම් එයා සංයුතයක් කියලා ගන්න. දැන් අපේ ඉතුරුනා මෙන්න මේ 1 කියන සංඛ්‍යාව. 1 කියන එකට සාධක 1යි තියෙන්නේ. ඒ හින්දා ඒක ප්‍රථමකයක් කියලා ගන්නත් බෑ, සංයුතයක් කියලා ගන්නත් බෑ. ඒ දෙකටම අයිති වෙන්නේ නැති එකම සංඛ්‍යාව ඒක. අනිත් ඒවා එක්ක ප්‍රථමකයක් වෙනවා, එක්ක සංයුතයක් වෙනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න ප්‍රථම සංඛ්‍යා හා සංයුත සංඛ්‍යා කියන ටික පැහැදිලි කරා. එතකොට ප්‍රථම සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙනවා. සංයුත සංඛ්‍යා කියන්නේ සාධක දෙකට වැඩියෙන් තියෙනවා. එක ප්‍රථමකයක්වත් සංයුතයක්වත් නොවේ. ඒක මතක තියාගන්න. ඒත් අපි ඊළඟට දෙනවා අපි දැන් මෙහෙම ගමු. අපිට දෙනවා 12 ප්‍රථම සාධක වල ගුණිතයක් ලෙස කියන්නේ. ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස කියන්නේ. මේ 12 කියන්නේ සංයුත සංඛ්‍යාව. ඒක සංයුත සංඛ්‍යාව ප්‍රථම සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලියන විදිහ. දැන් අපි කරන්නේ 12 බෙදනවා ප්‍රථම සංඛ්‍යාවල. මේ බෙදනකොට ප්‍රථම සංඛ්‍යාවල කුඩා අණු පිළිවෙලට ගත්තා නම් හරියි. දෙකෙන් බෙදෙන්නේ නැත්නම් තමයි 3. දෙකෙනුත් තුනනුත් බෙදෙන්නේ නැත්නම් 5න් යන්න. දෙකෙනුත් තුනනුත් 5නුත් බෙදෙන්නේ නැත්නම් 7න් බෙදන්න. මේක දෙකෙන් බෙදනෝනේ 6. ආයෙත් දෙකෙන් බෙදනවා 3යි. දැන් දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟ 3න් බෙදනවා 1යි. මේ විදිහට එක වෙනකම් බෙදා ගන්න. ඒතර 12 සමානයි දෙවරක් 3 කියලා අපිට ගන්න පුළුවන්. ඔන්න එතකොට දෙවරක් 2 4 4ක් 3 12 12 හැදුණානේ. එහෙනම් ඔන්න ප්‍රථම සංඛ්‍යාවල ගුණිතයක් ඉස්සරහට. තව එකක් මම ගන්නම් 30. ඒතර 30 බෙදෙනවා දෙකෙන් නේ. ඒතර දෙකෙන් බෙදුවොත් 15. දැන් මේක දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟ 3ෙන් බෙදෙනවානේ. 5යි. දැන් මේක දෙකෙන් සහ 3ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟ ප්‍රථම සංඛ්‍යාව 5ෙන් බෙදෙනවා. එහෙනම් 30 ප්‍රථම සාධක ගුණිතයක් වෙනවා. දෙවරක් 3 වරක් 5 කියලා අපිට ගන්න. ඔන්න යම් සංයුත සංඛ්‍යාව ප්‍රථම සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලියන්නේ ඔන්න ඔය ආකාරයට. right? හරි. අපි ඊළඟට බලමු මහා පොදු සාධකය. මහා පොදු සාධකය. අපි කෙටියෙන් ලියන්නේ මා පො සා කියලා. මහා පොදු සාධකය. අපිට දෙනවා 8 සහ 12 මහා පොදු සාධකය වань. ඒතර මම කරන්නේ 8 සාධක ලියනවා 12 සාධක ටික ලියනවා මේ විදිහට ඉස්සරහින් පිට. 8 සාධක තමයි 1ෙන් බෙදෙනවා 2ෙන් බෙදෙනවා 4ෙන් බෙදෙනවා 8ෙන් බෙදෙනවා. 12 සාධක 1ෙන් බෙදෙනවා 2ෙන් බෙදෙනවා 3ෙන් බෙදෙනවා 4ෙන් බෙදෙනවා ඊළඟට 6ෙන් බෙදෙනවා 12ෙන් බෙදෙනවා. ඊළඟට ඔන්න සාධක ටික මම ලියුවා. ඊළඟට පොදු වෙනීම යා කරගන්න. පොදු වෙනීම. 2. ඊළඟට පොදු වෙනවා ආය 4නේ. පොදු වෙනවා කියන්නේ දෙකටම තියෙනවනේ. ඔව්. එහෙනම් සාධකවල පොදු වෙන මහා මේකේන. විශාල මේකේන තමයි මහා පොදු සාධක. එහෙනම් 8 සහ 12 මහා පොදු සාධකය අපිට යන්න පුළුවන් කීයද? 4 කියලා.
එහෙනම් මේ 4 කියන්නේ මොකද්ද? මේ සංඛ්‍යා දෙකම බෙදන්න පුළුවන්. එකකිනුත් බෙදන්න පුළුවන්, දෙකකිනුත් බෙදන්න පුළුවන්, හතරකිනුත් බෙදන්න පුළුවන්. ඒ අතරින් විශාලම සංඛ්‍යාව තමයි 4. සංඛ්‍යා කිහිපයක් බෙදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව තමයි මහා පුදු සාධනය කියලා කියන්නේ. අපි හිතමු තව සංඛ්‍යාවක් ආකල 20. එතකොට සංඛ්‍යා 3ක මහා පුදු සාධකය. එතකොට අපි මම 20ක් සාධක ටික ලියනවා. මේ 20 සාධක. 1 2 4 5 10 20. දැන් පොදු තුනටම පොදු වෙනට ගන්නවා. එක තියෙනවා තුන් දෙනාට නේ. ආයෙ දෙකක් තියෙනවා. ආයෙ හතර තියෙනවා තුන් දෙනාට නේ. ආයෙ තුන් දෙනාටම පොදු වෙනවා ආයෙත් නැහැ. ඒක පොදු වෙනේ වගේ විශාලම එක්කෙනා සාධක වල පොදු වෙන මහාම එක්කෙනා හතර. එහෙනම් 8 12 20 මහා පොදු සාධකය අපිට තිබ්බොත් ඒ හතර කිය තුන් දෙනාම බෙදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව තමයි හතර. ඔන්න මහා පොදු සාධකේ හොයන විදිහ. right? අපි ඊළඟට ගුණාකාර වලට යන ඔන්න සාධක කියන කොටස ඉවරයි. දැන් ඊළඟට ගුණාකාර කියන එක. ගුණාකාර. එතකොට අපිට කියනවා හතරේ ගුණාකාර කියන්නේ. හතරේ ගුණාකාර මොනවද? 4 වරක් 1 4යි, 4 වරක් 2 8යි, 4 වරක් 3 12යි, 4 වරක් 4 16යි, 4 වරක් 5 20යි හොම යනවා. ඔන්න ගුණාකාර ලියන්නකොත් එහෙම. තුනේ ගුණාකාර නම් 3 වරක් 1 3 6 9 එහෙම ලියන්න. දැන් තව මෙහෙම දෙන්න පුළුවන් 20ට වැඩි හතරේ ගුණාකාර 20ට වැඩි හතරේ ගුණාකාර පහක් ලියන්න කියලා. එතන 20ට වැඩි හතරේ ගුණාකාර එහෙනම් 20 ගන්න බෑනේ. 20ට පස්සේ හම් වෙන හතරේ ගුණාකාරය 4 වරක් 6 24. 4 වරක් 7 28. 4 වරක් 8 32යි. 4 වරක් 9 36යි. 4 වරක් 10 40. 1 2 3 4 5 ඔන්න සාධක පහක් ලියන්න කිව්වොත් ඔන්න කරන්නේ. පැහැදිලි? ඔන්න ගුණාකාර දීලා. ගුණාකාරය හොත් ඔන්න ඔය විදිහට තමයි කරන්නේ. right? අපිට ඊළඟට තියෙනවා කුඩා පොදු ගුණාකාර. අපි ඒක කෙටියෙන් ලියන්නේ අර ඉස්සලා මහා පොදු සාධක වගේ කු කෝ ගු කුඩා පොදු ගුණාකාර. දැන් අපිට 8 සහ 12 කුඩා පොදු ගුණාකාරය හොයන්න කිව්වොත් මම 8 ගුණාකාර ලියනවා 12 ගුණාකාර ලියනවා. සාධක කිව්වොත් අපි සාධක ලියන්නේ දැන් ගුණාකාර ලියන්නේ. 8 ගුණාකාර 8 වරක් 1 8යි 8 වරක් 2 16යි 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 8 වරක් 5 40යි මම 40 වෙනකන් ලියලා නතර කරා 40 ගණන් වෙනකන් දැන් මේකත් 40 ගණන් වෙනකන් ලියනවා 12 වරක් 1 12යි 12 වරක් 2 24යි 12 වරක් 3 36යි 12 වරක් 4 48යි right එතකොට දැන් මම ඊළඟට බලනවා මේකෙත් තව එකක් මම ලියන්නේ ඊට පස්සේ ගුණාකාර ලියුම මේ වගේ පොදු වෙනේව ගන්නවා දෙන්නගේ පොදු වුණා 24 නේ ඊළඟට තව පොදු වෙනවා 48. හැබැයි අපිට දැන් ගුණාකාර වල පොදු වෙන කුඩා මේක වෙනවා. එහෙනම් මෙයා තමයි අපිට වැදගත්. එහෙනම් හොඳ මතක තියාගන්න පොදු වෙන පළවෙනි එක්කෙනෙක් හම්බුනොත් ඊට වඩා ආයෙ ලියන්න යන්න එපා. ඒ හින්දා 30 ගණන් වෙනකන් ලියලා බලන්න පොදු වෙන එක්කෙනෙක් නැත්නම් ආයෙ 40 ගණන් වෙනවා. ඒ පොදු වෙන එක්කෙනෙක් නැත්නම් ආයෙ 50 ගණන් වෙනකන් ලියන්න. එහෙම ලියලා පොදු වෙන එක්කෙනෙක් ආවොත් ඊට වඩා ලියන්න යන්න එපා. දැන් අපිට 24 තමයි මේකේ ගුණාකාර වල පොදු වෙන කුඩා මේක වෙනවා. එහෙනම් 8 සහ 12 කුඩා පොදු ගුණාකාරය 24යි කියලා ගන්න. අර ඉස්සල්ලා එකේ වගේම සංඛ්‍යා තුනක් આવොත් ඒ සංඛ්‍යාවෙන් ගුණාකාර දෙක ලියන්න. ඊට පස්සේ පොදු වෙන එක්කෙනෙක් හම්බ වෙනකන් තුන් දෙනාගේ හම්බ වෙන පොදු වෙන පළවෙනි එක්කෙනා තමයි කුඩා පොදු ගුණාකාරය කියලා අපිට උත්තරේ ලියන්න පුළුවන්. right? එහෙනම් ඔන්න අපිට එකවසර 10 පාඩම විදියට මෙන්න මේ ටික තියෙනවා ඉගෙන ගන්න. එහෙනම් තවත් පාඩමකින් හම්බ වෙමු. මේ ටික හොඳට කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.